SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහ්න ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. CID භාරයටගත් සම්පායෝ අද අධිකරණයට අත්අඩංගුවට ගැනීම විශේෂ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් බව පොලිසිය කියයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියමෙන් අවසන්. මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව දැඩි නීති. මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2823ක් දක්වා ඉහළට. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 7 දෙනෙකුම විදේශයන්ගෙන් පැමිණි අය. කොවිඩ් ආසාදිත ඉන්දිය ස්වදේශ ඇමති රෝහල් ගත කරයි. දුරස්ථ භාවයෙන් මක්කම වන්දනා කරන බැතිමතුන්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නිකිණි පුන් පොහොය අදට යෙදී තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා බාලිකාවේ ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙන්නේද අද රාත්‍රියේදී. සම්බුද්ධ ධර්මයේ නොනැසී පවත්වා ගැනීම සඳහා වූ පළමු ධර්ම සංගායනාව රජගහනුවරදී පැවැත්වීම බුදුන් වහන්සේගේ උපස්ථායක ලෙස කටයුතු කළ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම සහ පෙරවස් මගහැරී ගිය භික්ෂූන් පසුවස් එළඹීම ආදී සුවිශේෂී සිද්ධි රැසකට පාදක වූයේ නිකිණි පුන් පොහොයයි. බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කොට සේරුවිල මංගල චෛත්‍ය තැනීම ආරම්භයේද නිකිණි පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්. මෙම සිද්ධිය සිහිපත් කරමින් ශ්‍රී ලංකා වාසී සදහවතුන් විහෙර විහාරස්ථානවලට එක්රැස්ව අද දින ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වනවා. මේ අතර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. අද අගෝස්තු මාස 3 වෙනිදා 2020 ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරන දිනයයි. මෙහිදී ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහකලින් නික්මවන පෙරහැර දළදා වීදිය ඔස්සේ ගමන් කොට දළදා වීදියෙන් යටිනුවර වීදියටත් යටිනුවර වීදියෙන් කන්ද වීදියටත් කන්ද වීදියෙන් ඩී.එස්. සේනානායක වීදියට ප්‍රවිෂ්ඨ වෙන පෙරහැර නැවත රජ වීදිය දක්වා පැමණ රජ වීදියෙන් දළදා මාලිගාවේ ප්‍රධාන වාහකලින් ගෙවදීමෙන් අවසාන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. එවැගේම අද රාත්‍රියේ අවසාන රන්දෝලි පෙරහැර ගමන් කිරීමෙන් අනතුරුව පෙරහැර ගෙවදීමක් ඉන් අනතුරුව නැවත පෙරහැර කරඬුව ආදාහන මළුව දක්වා වඩම්මන පෙරහැර පවත්වා පෙරහැර කරඬුව ආදාහන මළුවේ ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමේ පෞරාණික චාරිත්‍රයක් සිදු වෙනවා. ඉන් අනතුරුව හෙට අලුයම සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින් ගැටඹේ දිය කපනාත්තේදී දිය කැපීමේ මංගල්‍යය සිදුවීමට නියමිතයි. මෙහිදී සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගැනීමේ දිය කැපීමේ මංගල්‍ය අවසන් වූ ආයින් පසුව හෙට දිනේ දවල් කාලේ දිවා පෙරහැර පවත්වා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් ගෙවදීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යයේ පෙරහැර කටයුතු අවසන් වෙනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. දින 11ක් පුරා අතුරුදන්ව සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගනු ලැබුවේ බුද්ධි අංශ මෙහෙයුමකින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හා සම්පායෝ පාසල් මිතුරන් වීමද ඊට එක් හේතුවක් බවයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට නීති විරෝධී ලෙස සැප පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ එහි හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ කාන්තා පාසලක් ඉදිරිපිටදී. ඒ වරෙන්තු නිකුත් කර දින 11කට පසුවයි. සම්පූර්ණ මට වැරදි වැඩක් කරන්නේ. මම බාර නැතුව හිටියේ ඇපිල් කෝට් තීන්දුවට ගන්න. බේරගන්න.
මේ අතර සම්පායෝ අත්අඩංගුවටගත් මෙහෙයුම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. උපක්‍රමශීලීව බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියට ඒ සැකරු හැකියාව ලැබුණා විමර්ශන නිලධාරීන්ට ඔහු සැඟවී සිට ස්ථානයෙන් එළියට ගන්න. ඒ එළියට ගත්තට පස්සේ තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. මෙම සැකරුවන් ජාවාරම්කරුවන් සමග සම්බන්ධතාව පවත්වා තියෙන බවට අනාවරණ වෙලා තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධතාව අනුව ලේඛන සකස් කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ව්‍යාජ ලේඛන ව්‍යාජ අත්සන් ලබාගෙන තියෙන බවත්, ව්‍යාජ ලිපිනයන් පාවිච්චි කර තොරතුරු ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ වගේම සැකරුවන් බන්ධනාගාර වලින් මාරු කිරීම සඳහා මොවුන්ට අවශ්‍ය ස්ථානවලට ඥාතීන් බව හංගවා ගන්නා පුද්ගලයන් හරහා ව්‍යාජ තොරතුරු ව්‍යාජ ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් අනාවරණය වෙලා තියෙනවා. බුද්ධි මෙහෙමක් වෙනවා නම් එතකොට පළාත් පාලන ආයතනයක ප්‍රධානීගේ සහෝදරයයි ප්‍රබල දේශපාලඥයෙක් ප්‍රබල ආධාරකරුවෙකුයි දෙන්නෙක් එක වාහනයකින් ඇවිල්ලා පොලිස් රථයට මාරු කරා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ බුද්ධ්‍යංශවලට මොහුව යම්කිසි ආකාරයකට රැවටීමකට ලක් කරලා මොහුගේ ආශ්‍රිතයන් හරහා මොහු වෙනත් ස්ථානයකට එක්කන් යන්න. ඒ අනුව තමයි හැකියාව ලැබුණේ ඒ යන අවස්ථාවේදී මේ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන්න. මීගම පොලිසියේ ස්ථානාධිපතිතුමා සහ මේ කතාබහට ලක් වෙන බන්ධනාගාර අධිකාරිවරයා පාසල් මිතුරා. එතකොට මේක සෙටින් එකක් කියලා කවුරු හරි චෝදනා කරනවා. ඔහුව ඒ සංගවේ සිටින ස්ථානයෙන් එළියට ගන්න ඔබ කියන සම්බන්ධතාවයත් ඊට හේතු වෙන්න පුළුවන්. සීතකරණයේ විදදී කරන කතාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියලා තමයි වාර්තාව. දැන් මේක පරිත්‍යාගයක් විදිහට දීලා තියෙන දැන් ලිපිලේඛනත් එක ඔබ කියන විරාජ ලිපිලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. මේක මූල්‍යමය සල්ලි දීලා ගන්න දීලා කොහොමද? ඒ ලේඛන සහ ඒ සමාගමේ බඩුවට්ටෝරු පොත් පරීක්ෂා කිරීමේදී ඒ ලේඛනය ඉදිරිපත් කරලා දිනේට ඒ සමාගමේ ඒ භාණ්ඩය තිබිලා නැහැ. යනවා අපි අනාවරණය කරගෙන තිනවා මේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ප්‍රබල දේශපාලඥයෙක් මේක පිටිපස්සේ ඉන්නවා. ඒ එතකොට එයාට කතා කරලා උපක්‍රමයක් ඉරදිවද මේ කතා කරලා එහෙම කියන්නේ මෙයාට එහෙම දේශපාලඥයෙක් පිළිබඳ සම්බන්ධතාවයක් මේ වෙනකන් අනාවරණය වෙලා නැහැ. අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවටගෙන එහිදී මූලික ප්‍රකාශ සඳහන් කරගෙන තිබෙනවා. අනතුරුව සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් අතර ඔහු ඊයේ රාත්‍රියේම කොළඹ පිහිටි එහි මූලස්ථානය වෙත රැගෙන ආවා. ඒ අනුව සැකකරුව මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මීගමු බන්ධනාගාරයේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත හිටපු ජේලවරුන් තිදෙනෙකුට අධිකරණයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී කිවිතක්ෂයට පත්ව ඇති බව එරට ප්‍රධාන පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ විශේෂ වාර්තාවක් ගෙන එමින් ද හින්දු පුවත්පත සඳහන් කරන්නේ ජූලි මාස මුල් භාගයේ අංගොඩ ලොක්කා මේ යාමෙන් පසුව ඉන්දියාවේ මදුරයි නගරයේදී ඔහුගේ දේහය ආදාහනය කර ඇති බවයි. මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා විෂක් ශරීරගත වෙමින් ඉන්දියාවේදී ඝාතනය කර ඇති බව පසුගියදා වාර්තා පළ වුණා. කෙසේ වෙතත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගිය බවක් මෙරට පොලිසිය විසින් නිශ්චිත ලෙස තහවුරු නොකළ අතර ඒ පිළිබඳ රාජතාන්ත්‍රික මට්ටමින් සොයා බලන බව පොලිසිය සඳහන් කළා. මේ අතර විශේෂ වාර්තාවක් ගෙනෙමින් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත් වෙබ් අඩවි දෙකක් වන The New Indian Express සහ හින්දු පුවත් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ආර් ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් ඉන්දියාවේ වසර 2කට ආසන්න කාලයක් ජීවත් වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා පසුගිය ජූලි මාස මුල් භාගයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ආර් ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බෙනී සිටි අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් සහ එම මරණින් පසු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු කොයිම්බතූරු පොලිසිය විසින් ජූලි මාස 3 වන දින අත්අඩංගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් අතර අමානි තංජි නමැති 27 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිවකාමි සුන්දාරි නම් 36 හැවිරිදි ඉන්දියාවේ මදුරෙහි පදිංචි කාන්තාවක් සහ ඉන්දියාවේ තිරුපූර්හි පදිංචි 32 හැවිරිදි එස් ඩයනේස්වරන් නම් පුද්ගලයෙකු සිටින බව මෙම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්. මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වෙදින් ප්‍රශ්න කර සිටියා. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගියයි කියලා ආරංචියක් ආවා. ඒකම දැන් ඊයේ අපිට ආරංචි වෙනවා ඉන්දියාවේදී නම වෙනස් කරලා ඉන්නවයි කියලා. ඒ නම වෙනස් කරයි කියන්නේ ඒකට අදාළව පුද්ගලයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්දියාවේදී සාක්ෂිකම් දීලා තියෙනවා කියලා අංගොඩ ලොක්කා නම වෙනස් කරයි කියන එක පිළිඅරන් තියෙනවා කියලා ඉන්දියාවේදී.
ලසන්ත පෙරේරා කියන ඔය සැකකරුවෝ ශ්‍රී ලංකාවේ යම් යම් වරදවල් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙක්. මේ සැකකරුවෝ ඒ වරදවල් පිළිබඳව විමර්ශනය කරන පොලිස් ස්ථාන සහ විමර්ශන ඒකක විසින් ඒ සැකකරු සම්බන්ධයෙන් දැනට විමර්ශන කෙරෙනවා. අපට දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව එවැනි මිය යාමක් හෝ එවැනි නම වෙනස් කර සැඟවී සිටීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා නැහැ. ඒ තොරතුරු වාර්තා වුණොත් ඒ තොරතුරු ඔස්සේ අපි ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඉන්දියාවේ පොලිසිය යම් අවස්ථාවකදී තහවුරු කරා නේද අංගොඩ ලොක්කා එහිදී මිය ගියයි කියලා. ඒක මේ ශ්‍රී ලංකාවේ පොලිසියට දැනුම් දීමක් එහෙම ඉන්දියාව පොලිසියෙන් කරලා. ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමග ගනුදෙනු කරනකොට විමර්ශන සඳහා අවශ්‍ය කරන සැකවලම් පිළිබඳව කටයුතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් තියෙනවා. රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ තමයි කටයුතු කරන්නේ ඕනෑම රටක් සමග. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයත් සමග ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. ඒ කටයුතු සිද්ධ වෙනවා. 2020 මහ මැතිවරණයට ඇත්තේ තවත් දින 2ක් පමණයි. ඒ අනුව මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කෙරුණු අතර මැතිවරණය පැවැත්වනු ලබන 5 වෙනිදා දක්වා නිහඬ කාලයක් බලපැවැත්වෙනවා. මේ අතර ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්ද පෙට්ටි අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ප්‍රවාහනය කිරීමද ආරම්භුණා. මෙවර මහමැතිවරණයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනහමු සහ සියලුම ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. ඒ අනුව මැතිවරණයේ පැවැත්වෙන ලබන 5 වෙනිදා දක්වා කාලය තුල ප්‍රචාරක කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදු කළ නොහැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. නිහඬ කාලය තුල මැතිවරණ නීති කඩ කරන ඕනෑම පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා. ඊයේ දිනේදී වාර්තා වෙලා තියෙනවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 8ක්. ආධාරකරුවන් 18 දෙනෙක් ඊයේ දිනේදී අත්අඩංගුවට අරන් තියෙනවා. වාහන 4ක් ඊයේ දිනේදී පොලිසිය භාරයට අරන් තියෙනවා. සමස්ත වශයෙන් ගත්තාම මැතිවරණයට අදාළ අපරාධමය ආකාරයේ පැමිණිලි 93ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිද්ධි 264ක් සමග සමස්ත වැරදි 357ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තැනැත්තන් 440ක් අත්අඩංගුවට අරන් තිනවා. මේ 440 ඇතුලේ අපේක්ෂකයින් 7 දෙනෙක් සිටිනවා. ඒ වගේම වාහන 124ක් පොලිස් භාරයට අරන් තිනවා. ඒ අතරේ රජයේ වාහන 3කුත් තියෙනවා. මහ මැතිවරණයට එක් දිස්ත්‍රික්කයේ ඇති සූදානම පිළිබඳ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ද අදහස් පළ කළා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කටයුතු මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් සංඛ්‍යාව 17,09,209 දෙනෙක් සූදානම් වෙලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 1178ක් මේ වෙනකොට අපි පිටවල ඒ කටයුතු සියලුම දේ මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා. කව දිස්ත්‍රික්කයේ මුළු ඡන්දදායකම වශයෙන් 9,70,319 දෙනෙක් සුසුකලා ලැබලා තියෙනවා ඡන්දය පාවිච්චි කිරීම සඳහා. කව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 656කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු අපි සූදානම් කරලා තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයටම මන්ත්‍රීවරු 9 දෙනෙක් තෝරාපත් කරගෙනනවා. ඒ අනුව ඡන්දය පැවැත්වෙනවා 634ක මධ්‍යස්ථානවල 5 වෙනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබාගෙන නොමැති ඡන්දදායකින්ට ඒවා ලබා ගැනීම සඳහා හෙට සහ අනිද්දා තැපැල් කාර්යාල විවෘතව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවයේ තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි. මේ අතර තම රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සංගමය මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව දෘශ්‍යාබාධිත ඡන්දදායකින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. එම විශේෂ ක්‍රමය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී MBR පුෂ්පකුමාර මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසින්. මේ අයට හඳුන්වා දෙන්න යන විශේෂ ස්ටෙන්සිල් එකක් තියෙනවා. කොටු කපපු. එතකොට ඒ අයට පුළුවන් ඡන්ද පත්‍රිකාව මේ ඒ විශේෂිත ස්ටෙන්සිල් එක ඇතුළට දාලා ඡන්ද මධ්‍යස්ථානයේදී දුන්නාම ඒ අයගේ ඇඟිලි තුඩු වලින් හඳුනාගෙන අදාළ කොටුවල කතරේ ලකුණු කිරීමේ හැකියාවක් තියෙනවා පහසුවෙන්. ඒ වගේම මනාප කොටු වලටත් ස්ටෙන්සිල් එකේ කොටු කපලා තියෙනවා. ඒවා ඔවුන්ගේ ඇඟිලි තුඩෙන් හඳුනාගෙන මනාප ලකුණු කිරීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා. මේ සරණ ඇත්තටම මේ වැඩසටහන ගැන පැහැදිලිමත් තියෙනවා. ඉතින් අපේ ඡන්දය අපිටම රහස්‍ය විදියට ප්‍රකාශ කරන්න ලැබීම මේ අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යාපීඨය වෙත ඡන්ද පෙට්ටි සහ අදාළ උපකරණ අද පෙරවරුවේ ප්‍රවාහනය කෙරුණේ මෙලෙසින්.
මහ මැතිවරණයට අදාළව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ගණනය කිරීමේ මධ්‍යස්ථාන 4ක් මෙවර ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව කොළඹ රාජකීය විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක යන විදුහල්වල කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ගණනය කිරීම සිදුවනු ඇති. COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ සිදු කළ සමස්ත PCR පරීක්ෂණ ගණන 1,62,000 ඉක්මවා තිබෙනවා. ආසාදිතයින් අතරින් 2514 දෙනෙකුම සුවය ලබා සිටින අතර රෝහල්ගතව සිටින්නේ තවත් ආසාදිතයින් 298 දෙනෙක් පමණයි. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් ගණන 8ක්. ඉන් එක් අයෙකු පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු වන අතර ඔහු මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා. සෙසු 7 දෙනාම එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලාංකිකයින්. කන්දකාඩු ආසාදිත පොකුරින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 601 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 482 දෙනෙකුම පුනරුත්ථාපන රැඳවියන්. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2823 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 2514 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 298ක්. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ අද වන විට පුද්ගලයන් 29121 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුළ පුද්ගලයන් 2294 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඊයේ දිනේ PCR පරීක්ෂණ 1210ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙතෙක් සිදු කළ සමස්ත PCR පරීක්ෂණ ගණන 1,62,090ක්. තවත් පුවත් කිහිපයක් දැන්. පොදුජන කලා පෞර කලා සංගමය විසින් ප්‍රවීණ කලාකරුවන් කලා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙය වෙනුවෙන් ඔවුන් ඇගීමට ලක්කිරීමේ සම්මාන උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්තුවා. හෙරවින් මද්‍රව්‍ය හමුදා නිල ඇඳුම් සහ මුදල් සමග අහුන්ගල්ලේදී අයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය ඊයේ කටයුතු කළා. හඟුරන්කෙත බොරලැස්ස මාර්ගයේ අලුතින් නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් සකස් කරමින් සිටි පුද්ගලයෙක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා. ඓතිහාසික රිටිගල ආණ්ඩියාකන්ද ආරණ්‍ය සේනාසනයේ ඉදිවන අරිට්ට පබ්බත මිහිඳු මහසෑ රජාණන් වහන්සේට මුල්ගල තැවීමේ මහා උත්සවය පසුගියදා සිදු කෙරුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 1,82 ලක්ෂ ඉක්මවනවා. ලෝපුරා සිදු සමස්ත මරණ ගණන 6,92,000කට අධිකයි. මේ අතර ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය අමින් ෂා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඊයේ රෝහල්ගත කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් ගත වූ දිනේදී ආසාදිතයින් 52,000 ඉක්මවා හමුවීමත් සමග එරට ආසාදිතයින් ගණන 1,18,000 ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළ එරට නව මරණ 758ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 38,161ක් දක්වා ඉහළ නංවමින්. ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඊයේ රෝහල්ගත කළා. එරට වෛරසය ආසාදිත ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා වන්නේ ඔහුයි. තමිල්නාඩු ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝතිද කොවිඩ් ආසාදිතයෙකු බව මේ වන විට තහවුරු වී තිබෙනවා. COVID-19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සුපිරිනලු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව ඔහුගේ පුත් අභිෂේක් බච්චන් නිවේදනය කර සිටියා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අභිෂේක් කියා සිටියේ තම පියා මේ වන විට නිවසේ සිට විවේක ගන්නා බව. වාර්ෂික මක්කම වන්දනාවේ අංගයක් ලෙස සෑම අයෙකුම 7 වරක් වාමාවර්තව කාබා නැමැති ඝනාකාර ගොඩනැගිල්ලක් වටා ගමන් කරනවා. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් බැතිමතුන් එම අවස්ථාවට එක්ව සිටි ආකාරයයි මේ. එසමගින් අද දිනට මධ්‍යහ්න ප්‍රධාන පුවත් ප්‍රකාශය මින් අවසන්. සුබ දවසක්.